තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාන්තු සාන්තු සාන්තු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා. සාන්තු සාන්තු සාන්තු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, ආයතනයන්ගේ අනිත්‍ය ස්වභාවය අපි දැන් බොහෝ කාලයක් තිස්සේ ඉගෙන ගනිමින් භාවනාවක් විදිහට පුරුදු කරගෙන එනවා. ඉතින් ඔබත් නිවසේ ඉඳලා හැමදාම ආයතනයන්ගේ අනිත්‍යභාවය සිහි කරන්න උත්සාහ කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. පින්වතුනි, එතකොට ආයතනයන්ගේ අනිත්‍ය සිහි කරද්දී ඇසට පේන රූප, ඇහි විඥානය, ඇහි ස්පර්ශය, ස්පර්ශය නිසා ඇතිවෙන විඳීම් ආදී අපි අනිත්‍ය වශයෙන් සිහි කරනවා. ඒ වගේම යමක් අනිත්‍ය නම් ඒ දේ දුකයි, යමක් අනිත්‍ය නම් දුක නම් ඒ දේ මම, මගේ ආත්මය විදිහට දකින්න බෑ කියන කාරණාව අපි සිහි කරනවා. එතකොට මේ නිසා අපිට මේ ජීවිතේම ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා අපි බැලුවොත් සමහර විට ඔබට අද ඒකේ ප්‍රතිලාභයක් තේරෙන්නේ නැති වෙයි. ඒ ආයතන අනිත්‍ය භාවනාව මෙනෙහි කරද්දී. නමුත් දහම් දැනුම කියලා කියන්නේ මේ බහුශ්‍රృత භාවය කියලා කියන්නේ බුද්ධ ශාසනයේ පෙන්වන්නේ ආයුධ ගබඩාවක් වගේ කියලා. ඇයි ආයුධ ගබඩාවක් කියලා කියන්නේ? හොඳ ආයුධ තිබ්බොත් ඒ ආයුධ වලින් අපිට පුළුවන් සතුරන් පහර දෙන්නේදී ගොඩාක් හොඳ ආයුධ තියෙනවා නම් ඒ හැම ආයුධයක්ම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දහම් දැනුම ගොඩක් අඩුයි නම් ඒ කෙනාට පාවිච්චි කරන්න තියෙන ආයුධ ප්‍රමාණය ගොඩක් අඩුයි. එතකොට ආයතන අනිත්‍ය භාවනාව පුරුදු කරපු නිසා වෙච්ච යහපත ගැන ඕනෑම කෙනෙක්ට භාවනාව පුරුදු කරොත් තමන්ගේ ජීවිතේම අත්දැකීමක් විදිහට ලබන්න පුළුවන්. ඉතින් දවසක් පින්වත් ස්වාමීන් වහන්සේ නමක් පවසපු විස්තරයක් මම කියන්නම්. ඒ ස්වාමීන් වහන්සේට තමන්ගේ මෑණියන්ට වෙච්ච මොනහරි කරදරයක් ගැන දැනගන්නට ලැබිලා ඒක ගැන ගොඩාක් හිත තැවෙන්න, විසිරෙන්න, හිතාගන්න බැරි තරම් හිත කලබල වෙන්න පටන් අරගෙන. දැන් මේ විදිහට හිත කලබල වෙද්දී ස්වාමීන් වහන්සේට හිත කල යුත්තේ මොකක්ද, නොකල යුත්තේ මොකක්ද කියන දේ හොයන්න හිත මෙහෙවන්න බැරි තරමට ඇවිල්ලා. ඉතින් පස්සේ ස්වාමීන් වහන්සේ මොකද කරලා තියෙන්නේ? සක්මනේ යෙදෙන ගමන් ඇස, කන, නාසය, දිවකය, මනස අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන, විඥානය, සයාකාර වූ ස්පර්ශය, විඳීම්, හඳුනා ගැනීම, චේතනා ආදී අනිත්‍ය බව මෙනෙහි කළා. ප්‍රශ්නේ අමතක කළා පැය භාගයක් විතර. එතකොට ඊටත් වඩා සමහර ලාවට කාලයක්. ඉතින් භාවනාව කළා ඉවර වෙද්දී මේ ස්වාමීන් වහන්සේට නැවත අර සිදුවීම මතක් කරලා ගද්දි ඒ සිදුවීමක් විදිහට මතක් වෙනවා. හැබැයි ඒකේ කිසි බරක් මේ කියන්නේ උහුල ගන්න බැරි බවක් දැනෙන්නේ නැහැ. ඒකට ලොකු සුවයක් ඒ සිතුවිලි වල බර බව අඩු වුණාට පස්සේ සිතුවිලි ගඟක් වගේ ගලාගෙන ඇවිල්ලා ඇති කරන පීඩාව නැති වුණාට පස්සේ මේ ප්‍රශ්නේ විසඳිලා තියෙනවා. එතකොට බලන්න මේ යහපත ඇති වුණේ මොකක් හින්දාද? ආයතනයන්ගේ අනිත්‍ය භාවය සිහි කළා තිබුණ හින්දා. එතකොට අපි මේ විදිහට ධර්මය පුරුදු කරලා තිබ්බොත් පින්නතුනි හිත කලබල වෙන එක නවත්තන්න පුළුවන්. හිත කලබල වුණොත් අපි කරන්නේ කල යුතු දේ නෙමේ, අපි කලින් ඒ වගේ වෙලාවට පුරුදු වෙලා ඉන්න දේ. උදාහරණයකට ලොකු සද්දයක් ඇහුණා කියලා හිතන්න මේ වෙලාවේ. ඒ සද්දෙත් එක්ක අපි කරන්න උත්සාහ කරන්නේ අපි කලින් පුරුදු වෙලා ඉන්න දේ. කෙනෙක් කෑ ගහන්න පුරුදු වෙලා තියෙනවනේ අපි දන්නවා සලුකු සද්දයක් ආවම සමහර අය බුදු අම්මෝ කියලා කෑ ගහනවා.
ඒකට ඒ කෑ ගහන්නේ ඇයි කියලා බැලුවොත් ඒකෙන් ප්‍රතිලාභයක් වෙනුවෙන් නෙමේ කලබල වුණාම පුරුදු වෙච්ච දේ කරනවා. සමහර අය නැගිටිනවා, සමහර අය දුවනවා, සමහර අය කලන්ත දානවා, සිහිය නැති වෙනවා. ඒකට මේ කලබල වුණාම වෙන දේ. හැබැයි කලබල වුණේ නැත්තම් අපිට විවේක බුද්ධියෙන් මේ වෙලාවේ කළ යුත්තේ මොකක්ද නොකළ යුත්තේ මොකක්ද කියලා බෙදා ගන්න පුළුවන්. ඉතින් ජීවිතයේ ඇත්තම රටාව තේරුම් ගත්තාම කලබලේ නැති වෙලා යනවා. මේ හිතට කොයිතරම් පීඩාකාරී විතර්කයන් ආවත් පින්නතුනේ ඒවා අනිත්‍යයි. ඒවා හටගෙන නැති වෙලා යන පිළිවෙල අපි දැනගත්තට පස්සේ අපිට පීඩාව නැතුව ඉන්න පුළුවන්. ඉතින් ධර්මයයි අහපු පමණින් පීඩා නැති වෙන්නේ නැහැ. මොකද මේ අපේ හිත මමත්වයෙන් මේ අපිටත් හිතා ගන්න බැරි විදිහට මේ විතරක බහුල කරනවා. ඔබට හිත දිහා බලන් හිටියොත් තේරෙයි. අපිට ඇත්තටම මම කියලා නියෝජනය කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරි තරමට සිතුවිලි එනවා. ඒ එන සිතුවිලිත් එක්ක අපි මම කියන අදහසෙන් අවිද්‍යාවෙන් ඇත්තටම මම කියලා දෙයක් යථාර්ථයෙන් පෙන්වන්න බැරි තැනක මමත්වය කියන එකක් උපදවාගෙන ඒ තුළ මුලා වෙලා ඉන්නවා. උදාහරණයකට නිකන් හිතලා බලන්න. ඔන්න කෙනෙක් සියදිවි නසා ගන්න හිතෙනවා. කෙනෙක්ට හිතුවිල්ලක් එනවා. එතකොට සියදිවි නසා ගන්න කියලා හිතෙද්දි මට මැරෙන්න ඕනේ කියලා හිතෙද්දි දැන් මැරෙනවා කියලා කය බිඳලා දාද්දි එතකොට කය අර වෙන මම කියලා කෙනෙක් ප්‍රකට වෙලා ඇවිල්ලා සිතුවිලි වලින්. එතකොට කලින් මේ කය තමයි අපි මම කියලා කිව්වේ. එතකොට මේ මම කියලා කිව්වේ කයටද ඊට පස්සේ මේ උපදින සිතුවිලි වලටද මැරුණාට පස්සේ මොකක්ද වෙන්නේ? ඊට පස්සේ ප්‍රශ්න විසඳෙනවද? ඔය විදිහට හොයලා බැලුවාම මේ මම කියලා එන සිතුවිල්ලත් එක්ක අපිව ඇති කරන මුලාව හිතා ගන්න බැරි තරම්. එතකොට මේ අපේ ජීවිතේ මමත්වයෙන් හිත කියන දේ තුල මුලා වෙලා ඉන්න එක අපි අතහැරලා අපි බැලුවොත් එහෙම මේ අපිට මොන සිතුවිල්ල ආවත් අපි ඒක අවිද්‍යාවෙන් මමත්වයෙන් අල්ලගත්තට ඒ සිතුවිලි හට ගන්න රටාව ඉගෙන ගත්තාම මනසට අරමුණක් ඇවිලා මනසත් අරමුණක් නිසා විඥානිය උපදිලා ඒ තුනේ එකතු වීම ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙනවා. ස්පර්ශය නිසා හඳුනා ගැනීම ඇති වෙන. ස්පර්ශය නිසා චේතනා හට ගන්නවා. ඒ ස්පර්ශය නැති වෙදී නැති වෙලා යනවා. ආයෙ නැවත මනසට අරමුණු වෙනවා. එතන මේක හටගෙන නැති වෙලා යන දෙයක් විදිහට දකිද්දි සිහිය නිසා මේ දේවල් තේරුමක් නැති දේවල් විදිහට යථාභූත ඥානීය තුලින් ඇති වෙනවා. එතකොට නොඇලෙනවා. එතකොට ඒ කෙරෙහි නොඇලීම නිසා නිදහස් වෙනවා. එතකොට ඒ විදිහට නිදහස් වුණාම මේ සිතුවිලි නිසා ඇති වෙන බැඳීම් නිසා ඇති වෙන පීඩාව නැති වෙලා යනවා. පින්නතුනි, ඒ නිසා අපි ආයතන අනිත්‍ය භාවනා පුරුදු කරන්න ගොඩාක් කැමති වෙන්න ඕනේ. එතකොට අපිට සමහර වෙලාවට එන ගැටලුවක් තියෙනවා. ආයතන අනිත්‍ය විදිහට සිහි කරාමද ඇත්ත අවබෝධ වෙන්නේ? පංච උපාදානස්කන්ධය ඇත්ත සිහි කරාමද? ධාතු විදිහට සිහි කරාමද? නැත්නම් පටිච්ච සමුප්පාදය ආදී සිහි කරාමද? කොයි විදිහටද මේ ඇත්තටම හරිම අවබෝධය ඇති වෙන්නේ කියලා. ඉතින් ඔය ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලෙත් ස්වාමීන් වහන්සේ නමකට ඇති වුණා. ස්වාමීන් වහන්සේ ඇහුව එක සානස නමකින් ගිහිල්ලා කොහොම දැනගන්නකොටද මේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ වෙන්නේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ පැවසුවා සලායතනයන්ගේ සමුදයයි අස්තංගමයයි හට ගැනීමයි සසරේ නොපැවැත්ම පිණිස මේ සකස් වෙලා යන එකේ නැතිවීමයි දැනගත්තාම මේ සමුදයයි අස්තංගමයයි දැනගත්තාම මේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමකකින් අහුවාම ඒ ස්වාමීන් වහන්සේ පවසනවා මේ පංචන්නං උපාදානස්කන්ධාන සමුදයංච අත්තගමංච යථා භූතං පජානාති. මේ පංච උපාදානස්කන්ධයේ සමුදයයි අස්තංගමයයි දැනගත්තාම මේ දර්ශනීය පිරිසිදු වෙනවා. තව ස්වාමීන් වහන්සේ නමකින් අහුවාම මේ ස්වාමීන් වහන්සේ පැවසුවා මේ සතර මහා ධාතුයේ සමුදයයි අස්තංගමයයි දැනගත්තාම පුළුවන් මේ දර්ශනීය විස්පිරිසිදු වෙනවා. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමකින් අහුවාම මේ ස්වාමීන් පැවසුවා දර්ශනීය පිරිසිදු වෙන්නේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතුන් නිසා හටගන්න මේ යම්තාක් දේවල් හට ගන්නවාද ඒ ඔක්කොම හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙලා යනවා. ඊතර නැතුව නැති වෙලා යනවා කියන මේ වැටහීම ඇති වුණාට පස්සේ තමයි මේ
දර්ශනය සුවිසුද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ එකක් ගැනවත් සතුටු වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වෙච්ච සිදුවීම පැවසුවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කෑල ගහක් උපමාවට අරගෙන හරි ලස්සනට ඔය විස්තරේ පෙන්නලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා භික්ෂුව කෑල ගහ දිහා එක එක කාලෙට මිනිස්සු බැලුවාම එක එක විදිහට නිර්වචනය කරනවා. ඒ කියන්නේ සමහර කාලවලට කෑල ගහ කළු පාටට නිකන් පිච්චිච්ච කඳක් වගේ. එතකොට තව සමහර කාලවලට කෑල ගහ මේ රතු පාටයි මේ හරියට මේ මස් වැදැල්ලක් වගේ. එතකොට තව සමහර කාලවලට මේ කෑල ගහ නිකන් අර මේ කරල් හැදිලා කරල් පැහිලා පැලිලා මහරි වෘක්ෂයක් වගේ. තව කාලයකට කෑල ගහ මේ නුග ගහක් වගේ ලොකු සෙවන දෙන ශාකයක්. ඉතින් කෙනෙක්ගෙන් කෑල ගහ කොයි වගේද කියලා ඇහුවාම එක්කෙනෙක් මේ පිච්චිච්ච කඳක් වගේ කියලා කිව්වත් රතු පාටට මේ මස් වැදැල්ලක් වගේ කියලා කිව්වත් ඊට පස්සේ එහෙම නැත්නම් මේ අර කරල් පැල්ල තියෙන මහරි ගහක් වගේ කියලා කිව්වත් එහෙම නැත්නම් නුග ගහක් වගේ කියලා කිව්වත් කියලා තියෙන්නේ එකම කෑල ගහ ගැනම තමයි කියලා භාග්‍යවතුන් වහන්සේ පවසනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ විස්තරේ කියලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. පින්වත් මහණෙනි යම් භික්ෂුවක් ඒ කෑල ගහ ගැන ඒ විදිහට යම් ප්‍රකාශයක් කරාද එතකොට ඒ කිව්වේ කෑල ගහේ තිබ්බ ඇත්තම ස්වභාවයයි. ඉතින් යම් එබඳුම භික්ෂුව යම් යම් ආකාරයෙන් ඒ සත්පුරුෂයන්ගේ අවබෝධය දැක්ම ඊතා පිරිසිදුව තිබුණාද සත්පුරුෂයන් විසින් ඒ ආකාරයටම තමයි මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට ඒ සත්පුරුෂයන් වහන්සේලා දැකපු විදිහම තමයි මේ පවසලා තියෙන්නේ. ආයතන අනිත්‍ය විදිහට හරි පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම විදිහට හරි ධාතු හට විදිහට සමුදය අස්තංගමේ විදිහට හරි එහෙම නැත්නම් මේ හේතු නිසා හට ගන්න දේවල් හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියන ක්‍රමයට හරි. එතකොට එහෙනම් අපිට තේරෙනවා අපිට ගොඩාක් මේ සුවපහසුවෙන් අපිට හුරු වෙන යම් ක්‍රමයක් තියෙනවාද? එතකොට අපිට ඒ ක්‍රමයට අපිට යම් ධර්මයක් ඉගෙනගෙන ඒ ධර්මයේ බණ භාවනා විදියට පුරුදු කරලා ඒ ධර්මයේ තුල මේ අපිට වැඩෙන්න අවස්ථාව තියෙනවා. හැබැයි අපි අනිත් දහම් පරයයනොත් ඉගෙන ගන්න එක ගොඩාක් වැදගත්. ඒ විදිහට ඉගෙන ගත්තාම අපේ දහම් දැනුම වර්ධනය වෙනවා. ඒක අපේ ජීවිතයට යහපත ඇති කරනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ හරි ලස්සන උපමා කතාවක් කියලා දෙනවා අර ස්වාමීන් වහන්සේට. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ කිංසුකෝපම සූත්‍රයේ මේ විස්තරය ඔක්කොම තියෙන්නේ. සංයුත්ත නිකාය 4 පොත් වහන්සේගේ සලායතන සංයුත්තේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ නගරයක් තියෙනවා ඈත පළාතක. ඒ නගරේ හැම පැත්තෙම මේ පවුරු වලින් වහලා වැහිලා තියෙන්නේ. දොරවල් 6ක් තියෙනවා. එතකොට මේ දොරවල් වල ඉන්නවා හොඳ දක්ෂ දොරටු පාලයෙක්. එයාය අඳුරන විශ්වාසවන්ත අය විතරයි ඇතුළට ගන්නේ. විශ්වාසවන්ත නැති අය ඇතුළට ගන්නේ නැහැ. ඉතින් නැගිනහිර දිශාවෙන් එනවා පුද්ගලයන් දෙන්නේ. එතකොට මේ වේගවත් ගමන් නැති මේ දෙන්නා පුරුෂයෝ දෙන්නා ඒ නැගිනහිර මාවතෙන් ඇවිල්ලා මේ දොරටු පාලයාගෙන් අහනවා නගර හිමියා කොතනද ඉන්නේ කියලා. එතකොට පවසනවා නගර හිමියා සතර මාං හන්දියේ තමයි ඉන්නේ කියලා. එතකොට ඒ අය නගර හිමියා මුණ ගැහිලා සැබෑ වූ වචනේ පිළිගන්නලා ඒ ආපු පාරෙන්ම යනවා. ඒ වගේම උතුරු දිශාවෙන් දකුණු දිශාවෙන් බටහිර දිශාවෙන් මේ වේගවත් ගමන් නැති දූතයෝ දෙන්න ඇවිල්ලා නගර හිමියා කොහෙද කියලා අහලා සැබෑ වූ වචනේ පිළිගන්නලා යනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඔය උපමාවෙන් පෙන්නවුවේ මේ මාර්ගය පුරුදු කරද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරද්දී ඒ ශ්‍රාවකයා ආයතනයන් පරිහරණය කරන ආකාරය ඒ ඔස්සේ ඇති වෙන මාර්ගයේ වැඩෙන හැටි තමයි මේ උපමා කතාවකින් පෙන්වන්නේ. එතකොට මේ හරි ලස්සන උපමාවක්. එතකොට මේ විදිහේ උපමා කතාවල් ඉගෙන ගන්න එකෙන් තියෙන යහපත තමයි අපි
දහම් දැනුම පිරිසිදු වෙනවා. ඒ වගේම අපේ නොවැටහිච්ච තැන් වැටහීම පිණිස පවතිනවා. එතකොට අපි මේ උපමාව දරාගත්තාම ඊට පස්සේ තව මේ වගේ උපමාවල් තියෙන දේශනා කිහිපයක්ම තියෙනවා. අපි මේ දේශනාත් ඉගෙන ගනිමු. එතකොට අපිට මේ සලායතනයන්ගේ සමුදය අස්තංගමය ගැන නිරවුල් දැනුමක් ඇති කරගන්න එක උපකාර වෙනවා. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ වදාරනවා භික්ෂුව ඔය උපමාව කළේ අර්ථයක් තේරුම් කරලා දෙන්න. මොකක්ද අර්ථය? නගරය කියලා කිව්වේ මව්පියන්ගෙන් හටගත් බත් වෑංජන නිසා වැඩුණ අනිත්‍ය වෙච්ච ඉලීම් පිරිමැදීම් නිසා නඩත්තු වෙන බිඳී යන වෙනසී යන ස්වභාවයෙන් යුතු සතර මහා භූතයන්ගෙන් හටගත් කයට කියන නම. එතකොට මෙතන නගරය කියලා කිව්වේ අපේ කයට. ඉතින් මේ කයට බලන්න බුදුරජාණන් වහන්සේ දීලා තියෙන නිර්වචනය අපි ගැන අපි ඇඟ පෙන්නලා මේ කවුද කියලා ඇහුවොත් අපිට මතක් වෙන්නේ නම අහවලා කියලා එක්ක අපි මේ පරම්පරාව. එතකොට අපි හැඩහුරුකා ලස්සනයිද කැතයිද? හැබැයි බුදුරජාණන් වහන්සේ සියලුම කයවල් වලට පොදු දෙයක් කියනවා. මව්පිය එකතු වීමෙන් හටගත්ත. අපි හැමෝම මේ මවගේ පියාගේ සෛලවල එකතුවකින් ගොඩ නැගිච්ච යුක්තාණුවකින් ගොඩ නැගිච්ච අපි වෙන විදිහට කියනවා නම් ඩිම්බ සෛලයකින් ශුක්‍රාණු සෛලයකින් එකතු වෙලා යුක්තාණුවක් හැදිලා සෛල විභේදනය වෙලා වැඩිච්ච ජීවියෙක්. එතකොට මේ බත් වෑංජන නිසා වැඩුණ. එතකොට මේ කන බොන ආහාර නිසා තමයි මේ කය වැඩිලා තියෙන්නේ. අනිත්‍ය. ඊට පස්සේ ඉලීම් පිරිමැදීම් නිසා පවතින. මේ කය එකම ඉරියව්වෙන් දවසක් තිබ්බොත් හිරි වැටිලා ගොඩාක් ප්‍රශ්න වෙනවා. ඉතින් මේ කය පවත්තන්න ඉලීම් පිරිමැදීම් අත්‍යවශ්‍යයි. පොඩ්ඩක් කය මේ එක ඉරියව්වෙන් භාවනා කරලා නැගිටිද්දිත් ඔබට තේරෙන්නේ නැති මේක කොච්චර හිරි වැටෙනවද කියලා. ඊට පස්සේ මේ අනිත්‍ය වෙච්ච කයක් මේක සතර මහා ධාතුවෙන් හැදිච්ච. එතකොට මේ දොරටු හයක් කියලා කිව්වේ අභ්‍යන්තර ආයතනයන්ට කියන නමක්. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනසට කියන නමක් තමයි අභ්‍යන්තර මේ දොරටු හය කියලා කිව්වේ. එතකොට දොරටු හයේ ඉන්න දොරටු පාලයා. එතකොට දොරටු පාලයා කියලා කිව්වේ සිහියට කියන නමක්. සිහියෙන් මොනවාද කරන්නේ? නිවැරදිම වූ කියන්නේ හොඳම ගත යුතු අරමුණු විතරක් අරගෙන නිමිති අනුනිමිති ගන්නේ නැතුව ඉන්ද්‍රිය සංවරයේ යෙදෙනවා. වේගවත් ගමන් නැති දූතයන් දෙදෙනා කිව්වේ සමතයත් විදර්ශනාවත්. එතකොට සිහියෙන් ඉද්දි සිහිය කියන්නේ දේත් කුසලයක්. එතකොට සිහිය මුල් කරගෙන එතන චිත්ත ඒකාග්‍රතාවයක් ඇද්ද ඒකයිති සමතයට. එතකොට විදර්ශනාව කියලා කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින්න එක. ඇහි මේ තමයි ඇහැ, මේ තමයි රූප, මේ තමයි ඇහි විඥානය, මේ නිසායි මෙහෙමයි ඇහැ හටගන්නේ, මෙහෙමයි මේ ස්පර්ශ නිසා විදීම් හටගන්නේ, මෙහෙමයි ස්පර්ශ නැති වෙද්දී විදීම් නැති වෙලා යන්නේ, මෙහෙමයි ලෝකය හටගන්නේ, මේ විදිහටයි ලෝකේ නැති වෙන්නේ කියලා ඇත්ත ඇති හැටියෙන් දකින්නට අපි කියනවා විදර්ශනාව කියලා. ඒතර වේගවත් ගමන් නැති පුරුෂයෝ දෙන්න තමයි සමතයත් විදර්ශනාවත්. එතකොට ඒ අය ඇවිල්ලා නගර හිමියා කවුද කියලා අහනවා. එතකොට නගර හිමියා කියලා කියුවේ විඥාණයට කියන නම. එතකොට හතර මං හන්දියේ ඉන්නවා කියුවේ. එතකොට ඒ සතර මහා ධාතුවට කියපු නම. එතකොට මේ ඇවිල්ලා සැබෑ වූ වචනේ පිළිගන්නනවා කියලා කියන්නේ අමා මහ නිවනට කියන නමක්. එතකොට සමතයත් විදර්ශනාවත් තුළ මේ කියන දූතයන් දෙන්නගෙන් අහන්න හම්බෙන්නේ නිවන කියන වචනේ. ඒක එහෙම නැත්නම් හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙලා ගියාම ඒ නිරුද්ධ වීම කියන්නේ සත්‍යයක්. මේ ලෝකේ තණ්හාව ක්ෂය වුණාම නිරෝධය කියලා සත්‍යයක් තියෙනවා. එතකොට ඒ නිවන කියන පණිවිඩය තමයි සැබෑ ආකාරෝ වචනේ. එතකොට පැමිණි මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නම. එතකොට සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටියෙන් දකිනවා. මොකක්ද ඇත්ත? දුක දුක විදිහටම දකිනවා. දුකට හේතුව විදිහටම දකිනවා. දුකේ නැතිවීම විදිහටම දකිනවා. දුක නැති වෙලා යන මාර්ගය
මාර්ගයේ විදිහටම දකිනවා. ඒ සම්මා දිට්ඨියෙන් යුක්ත යම් සංකල්පයක් වේදී සම්මා සංකල්ප, ඊට පස්සේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට ඔය මාර්ගයෙන් තමයි සැබෑ වූ වචනේ පිළිගන්නන්නේ. ඒතර පින්නතුනි මේ විස්තරය තුළ තියෙනවා මේ ආයතනයන්ගේ සංවර කර ගැනීම නිසා කුසල් වැඩිලා ධර්මය අවබෝධ වෙන්නේ කොහොමද කියන කාරණාව. එතකොට අද අපි ඉගෙන ගත්තා අනිත්‍ය භාවනාවේ ප්‍රතිලාභයක් එකක් ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ අවබෝධය නොඑක ආකාරයෙන් විස්තර කරද්දී කොයි විදිහට කිංසකෝපම සූත්‍රයේ තියෙන උපමාව ඉගෙන ගත්තා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කැලගහේ උපමාවට අමතරව තව ධර්මය අවබෝධ වෙන්නේ මෙහෙමයි කියලා පෙන්නපු උපමා කතාවකුත් ඉගෙන ගත්තා. නම් අදත් අපි ආයතනයන්ගේ අනිත්‍ය භාවනාව සිහි කරමු. අනිත්‍ය ආයතන භාවනාව පුරුදු කරමු. කවුරුත් පහස් ඉරියව්වෙන් වාඩි වෙලා කොන්ද ඍජු කරගෙන ඔබට මේ පසුබිමෙන් ඇහෙන මේ මානසිකාරය ඔබත් හිතින් මෙනෙහි කරන්න. gedara අනිත් අයගෙන් බාධාවක් නැත්තම් සක්මන් කරන්නත් පුරුදු වෙන්න. සක්මනේදීත් අනිත්‍ය භාවනාව මෙනෙහි කරන්න පුළුවන්. එතකොට නිදිමත නිසා එන පීඩාව නැහැ. මොකද අපේ ඉරියව්ව නිතර වෙනස් වෙන හින්දා. ඉතින් ඔබට පහසු ඉරියව්වකට පැමිණිලා අපි මේ ආයතනයන්ගේ අනිත්‍ය භාවය පැය භාගයක විතර කාලයක් පුරාවට සිහි කරමු. ඒක අපිට ඒකාන්තයෙන්ම යහපත පිණිස පවතිනවා. හොඳයි අපි කවුරුත් ආයතනයන්ගේ අනිත්‍ය බව මේ විදිහට මෙනෙහි කරමු. සාදු සාදු සාදු. මේ ඇස හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන ස්පර්ශය මම නොවේ
මගේ නොවේ. මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ කන හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ඇතිවන විඤ්ඤාණය හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශය හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින්
අනිත්‍යයි 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 කනේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි 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 කනේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි 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 කනේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි 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 කනේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ නාසය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි 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 මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි 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 නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයේ ඇතිවන විඥානය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි 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 නාසයේ ඇතිවන විඥානය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම නාසයේ ස්පර්ශය
හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතෝ නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ දිව හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ දිව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ඇතිවන විඤ්ඤාණය හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ.
දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වීම දිවේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයට දැනෙන පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින්
අනිත්‍යයි 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 කයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 කයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 කයේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ චේතනා පහළ වූ පහස කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 මනසට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 මනසට දැනෙන අරමුණු මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මනසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 මනසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකතු වීම මනසේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
අනිත්‍යයි. මනසේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සාදු, සාදු, සාදු. සාදු, සාදු, සාදු. පින්නතුනි, ඔබ ආයතනයන්ගේ අනිත්‍ය හොඳට සිහි කරන්නේ නැති කියලා අපි හිතනවා. ඉතින් අනිත්‍ය මෙනෙහි කරද්දී කෙනෙක්ට නිරාමිස වෙච්ච සතුටක් ඇති වෙන්න පුළුවන්. කවදාවත් දැනිලා නැති විදිහේ සතුටක් සමහර වෙලාවට කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ අනිත්‍ය මෙනෙහි කරද්දී නිරාමිස වෙච්ච සැපයන්. එතකොට තව කෙනෙක්ට අනේ මට බැරි වුණා නේද කියලා දුකක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට මේ අපි කරපු දේ ගැන තැවෙන්න හරි මම දුර්වලයි කියලා හරි හිතන්න අවශ්‍ය නැහැ. මේ වෙලාවේ බලන්න මේ ලෝකේ කී දෙනේ සත්තු මර ඇද්ද? ලෝකේ හොරකම් කර ඇද්ද? වැරදි කාම සේවනය සඳහා සූදානම් වෙමින් නැද්ද? බොරු කියනෙමින් නැද්ද? පරුස වචන කියලා හිස් වචන කියමින් නැද්ද? නොයේ කනවශ්‍ය දේවල් කරමින් ජීවිතේට යහපත ඇති වෙන්නේ නැති දේවල් කරමින් නැද්ද? ඔබේ නිවසේම බැලුවොත් තවට කී දෙනෙක් එහෙම නැද්ද? තිරිසන් ලෝකේ සත්තු කොච්චර ඇද්ද? ඒ ඔක්කොම අතර ඔබ බුදු කෙනෙක් වදාළ ධර්මයක් භාවනාවක් විදිහට පුරුදු කරානේ. එහෙනම් ඔබ ජීවිතේට යහපත ඇති වෙන දෙයක් කරගත්තේ ඒක ගැන දුක් වෙන්න එපා.
හිට දවසේත් මම හොඳට භාවනා කරනවා. අදත් අවස්ථාවක් ලැබුණොත් වචනයෙන් හරි මේක මෙනෙහි කරනවා කියන අදහස ඇති කරගන්න. හොඳයි, අද දවසේ භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ දරමින් අප්‍රමාණ පින් රැස් කරගන්නට යෙදුනේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් ජානක ගමගේ මහතා, විනෝද් මහගෙදර මහතා, රෝහිත දිල්ගොඩ මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගින් වැඩෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැසූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැසූ සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනා නමින්, නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ධර්මයේ ශ්‍රවණය කළ භාවනා කළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත් ජානක ගමගේ මහතා, විනෝද් මහගෙදර මහතා, රෝහිත දෙල්ගොඩ මහතා ඇතුළු පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා කායික මානසික දුක් පීඩා දුරු වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සුජීවත්ව සිටින දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ රැස් වෙන අප්‍රමාණ පින් හේතුපකාර වේවා. සියලු දෙනාගේ අධ්‍යාපන කටයුතු, විභාග කටයුතු, රැකිරක්ෂා කටයුතු සාර්ථක වීම පිණිසත් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලුම පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිරෝගී සම්පත් සැලසේවා. මේ දුක්ඛිත සසරෙන් නිදහස් වෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා භාවනා සුපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධ අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക උපාසක පින්වතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට, ශ්‍රද්ධා ධර්මදාන සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.